අවසරයි අද අපිට තවත් අඟහරු ආදාවක් අපි පුරුදු පරිදි පැයක පමණ වේලාවක් ගන්නවා සිංහල මාධ්‍යයෙන් සාකච්ඡාවක් කරන්න අපි ඒක සඳහා අපත්‍ය අදාළ කටුකුරුන්දී ඥානানন্দ ස්වාමීන් වහන්සේගේ බොහොම ප්‍රසිද්ධ පොතක් වෙන සංකල්ප සහ යථාර්ථ කියන පොත එනතන් concept and reality කියන පොත මාතෘකා කරගන්නවා. අද අපි ඉන්නේ 48 වෙනි පිටුවේ. ඊටාත්ම ගැඹුරු තැනකට අපි මේ වෙනකොට ගිහිල්ලා තිනවා. මේ ත්‍රිපිටකයේ සඳහන් වෙන ප්‍රපංච සම්බන්ධ. ඉතින් ඒ වගේම අද අපිට විශාල ලාභයක් ලැබුණා. අපේ යෝගාශ්‍රම සංස්ථාවේ සභාපති tempත් අපේ මීතලාවේ ස්වාමීන් වහන්සේ වැඩම කරා. ඒකත් සිද්ධියක්. මේ අවුරුදු 30කට කලින් අපවත් වී අදාළ මේ කුටියේම වැඩ සිටිය අපේ මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේගේ ගුණ සමරු උත්සවයක් වෙනුවෙන් ඒක පැවැත්වුවේ යහකන්දේ එදාට ස්වාමීන් වහන්සේ වැඩම කරලා ඒ උත්සවයට ආශිර්වාද කෙරුවා. ජිනාලංකාර ස්වාමීන් වහන්සේත් වැඩම කරා අපේ නවසීලන්තේ හිටපු ඒටින් කොමාරි චන්ද්‍රරත්න ස්වාමීන්ගේ ලොකු උමනාවක් තිබුණා. ලොකු සාංශي යහකන්දට වඩි මේලාවේ මෙහෙට වැඩම කරවලා අපිට අපේ සංඝරත්නයේට රාත්‍රියක් විතර ගත කරන්න. ඉතින් ඒක මට උනන්දු වෙන්න දෙයක් තිබුණේ නැහැ. ලොකු ස්වාමීන් වහන්සේක බාරගත්ත අපේ මීතලාවේ ස්වාමීන්සේක බාරගත්ත අපි කියලා දොහොත් මුදුන් දීලා සාදු කියලා කියනවා. ඒ මොකද අපේ නොපිරිහි අපි කටකටයුත්තක් කරන්න වැදගත් ස්වාමීන් වහන්සේලා අපි වරින් වර අපේ තැන් වලට ගෙන්න ගන්න ඕනේ. අපි ස්වාමීන් වහන්සේලා වන්දනා කරන්න ඕනේ. ඔය ඉතිස්සලා අපි මතක් කළ යුතු සිද්ධියක් තමයි නාතකනේ ලොකු ස්වාමීන් වහන්සේත් ඇවිල්ලා අපිත් එක්ක වැඩමුළු 2-3කට සම්බන්ධ වුණා. එතනම ඇත්තටම වාරියපොළ තුඹුලේ ධම්මක්ඛන්ද ස්වාමීන් වහන්සේ තියන්නිකායේ උපාධ්‍යයන් වහන්සේ නමක්. තව ඒ වගේ උපාධ්‍යයන් වහන්සේලා කීප නමක් එක්ක ඇවිල්ලා වැඩමුළුවට සම්බන්ධ වෙලා පුදුම විදිහට සන්තෝෂ වුණා. වජිරාරාමේ දැන්ට ඉන්න තිරුකමලේ ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩම කරලා අපි මේ වගේ ධර්ම සාකච්ඡා කරනවා. අපි මේ වගේ වැඩසටහන් කරනවා කියලා සතුටු වුණා. අද අපිට ඒ සඳහා සතුට බෙදා ගන්න තියෙන්නේ අපේ මිතලාවේ කරු කටයුතු ස්වාමීන් වහන්සේ නමක්. ස්වාමීන් වහන්සේ ඉතේ ශාංශ අපේ සභාපති ස්වාමීන් වහන්සේ විදියට ඒ වයෝවෘද්ධ තපෝවෘද්ධ තත්ත්වයේ හිටියත් අපි ගැන නිතර ඔයලා බල්ලා කටයුතු කරන බවයි පේන්නේත්. ඒක නිසායි වැඩම කරන්න උනේ. ඉතින් උදේ දාණයෙන් පස්සේ වැඩම කරන්නයි ස්වාමීන් වහන්සේගේ අදහස ප්‍රකාශ වුණේ. මං ඉල්ලීමක් කරා. ඒක නම් මම වගේ කියනවා. අට උදේ තියෙන මේ ධර්ම සාකච්ඡාවට ස්වාමීන් වහන්සේ මුලාසනේ අරගෙන ඉඳලා වැඩියොත් හොඳයි කියලා. ඒක මම ආරාධනා කරේ වන්දනා කරලා ආපහු කුටියට වැඩම කරන අවස්ථාවේ. ඒ වෙලාවෙම ස්වාමීන් වහන්සේ සාකච්ඡා කරලා අද මේ ආසනය ගත්තට පස්සේ ස්වාමීන් වහන්සේ මතක් කරා දවල් උදේ දාණය නෙවෙයි දවල් දාණයෙන් පස්සේ මම වැඩම කරන තරම් අපේ සංඝ මේ පරිශ්‍රය ස්වාමීන් වහන්සේ ප්‍රිය කරන බවට. ඉතින් අපිට කරන්න තියෙන එච්චරයි. ඒ අපි කරගෙන ආපු වැඩපිළිවෙලේ මම මේ වැඩ ඉන්න මම මේ දැන් වැඩ ඉන්න තැන සක්මන ඇතුළේ ඉන්නකර මම ලොකු සාංශිකේ නියපොතු කප හිටියා. මම හිතන්නේ 1991. එතකොට මෙතන තිබුණේ පොඩි මේ ඉඩපඩ වාසුවක්. මේකේ ආගන්තුක ස්වාංශ නමක් වැඩි අය වෙලා. ලොකු සාංශා මේ ඊට පස්සේ මම ඇහුවා කවුද ආවේ කියලා. මම දන්නේ නැහැ කවුද කියලා. ඇවිල්ලා ස්වාමීන් වහන්සේ මෙතන සක්මන් කරන ලොකු සාංශයක මම උපස්ථාන කරන නිසා. ඊට පස්සේ මම වැඳලා කිව්වා අවසරයි වඩින්න කියලා ලොකු සාංශිකේ නියපොතු කපලා. ඊට පස්සේ මේ ස්වාංශය වැඩියා. ඊට පස්සේ මට කිව්වා මේ විනීත නමට ගැලපෙන ස්වාමීන් වහන්සේ නමක් කියලා. මට එදා තමයි ලොකු සාංශය හඳුන්ලා දුන්නේ. මම දැනගෙන හිටියේ නැහැ කවුද කියලා. තව එක වචනයක් කියලා මම නතර වෙනවා. මම බුරුමේ ගිහිල්ලා ආවේ 96. 96 ආවට පස්සේ මම ගල්දුවට ගිය වෙලාවේදී khemaනන්ද ස්වාමීන් එක්ක මම වැඩම කරපු වෙලාවේදී මේ ස්වාමීන් වහන්සේ ඔය කියන විනීත ස්වාමීන් වහන්සේ අපි khemaනන්ද ස්වාමීන්සරත් වැඩිය බොහොම වැඩිමල් වයෝවෘද්ධයි තපෝවෘද්ධයි අපි හිටපු කුටියට ආවා. මම තමයි ලොකු සාංශික උපස්ථාන කරේ. khemaනන්ද. ඒතකොට කිව්වා khemaනන්ද මේ නමට උගන්වන්න ඕනේ. මේ නමට උගන්වන්න මම මීචිරිගලාවත් වටිනවයි කිව්වා. ඒක නිසා එතකොට මට මෙච්චර වගකීම් තිබුණේ නැහැ. මයි ළඟට එවන්න කිව්වා. මම ඒ කාලේ අබේසිංහ මහත්තයා ඉදිරිපත් වුණා වාහනේ දෙන්න. මම ගියාම ඉරිදා බදාදා වෙනකන් ලොකු සංසිකාව ධම්මසංගණී අටුවාව කියෙව්වා, පාලි පොත කියෙව්වා, ගැහුවේ නැහැ. හැබැයි බැනපු එක නම් කරලා තියෙනවා.
වැල්ලා කිව්වත් ඔය පබ්බාජනීය කර්මය කරනවා කියලා කිව්වා. මම කිව්වා ස්වාමීන් වහන්සේ කැමැති දෙයක් කරන්න. මම නෙවෙයි ගෝලයා මම ගුරුනාංශي තේරුවා නෙවෙයි. ගුරුනාංශي ගෝලයා තේරුවේ කියමන්ද මේ නමලට උගන්වලා තියාගන්න ඕනේ කිව්වා. ඒ දවස්වල මෙච්චරම ඇවිදින කරන්නේ ගියාම මම ගියාම පැයක් දෙකක් මට පොත කියලා දෙනවා. ඉතින් ඒ විදිහට අර ඉස්සරහා බලලා වැඩ කරන්නේ. දැන් ස්වාමීන් ඉන්න කාලේ අඩු වෙනවා. යන්න කාලේ තියෙන. ඉතින් ඒ වයිදි බලන්නෙම අර ඉස්සරහා කවුරු වැඩ කරන කෙනෙක් කියනවා නම් ගිහිල්ලා හරි ඒ දේ කරලා දෙන්න. ඉතින් එහෙම මේ ස්වාමීන්චාව තිබුණා ඒ දවස්වල මේ පොත් කියවනකොට ලියපු පොතක්. ඒක ඔක්කොම ගැඹුරු වචන ලියාගෙන ඒ පොත ඉස්සුවා කවුරු හරි. ඉලවතක් ළඟ තියාගෙන ඉන්නවා. මාට ගන්න නෙවෙයි මధుර වෙලවන්නේ. ඔය පොත තියා ගන්නවා. ධම්මසංගණි පොත ගත්තා. තනිකර මං විතරයි. ඊට පස්සේ මේ පෙළ පාලි පොතත් ඉගෙනුවේ මට විතරයි. අග්ගඤ්ඤත් එක මං ගියාම එතන මං පරිවර්තන කරලා කමටහන් සුද්ධ කරනවා මට පොත කියලා දුන්නා. ඉතින් ඒ තරම් මේ හොයලා බැලලා උදව් කරන තරම් අර නිහතමානීකම ඉතින් අම්පාර පැත්තෙන් ආව ස්වාංශිකේ ගම. ඉතාමත්ම ගැමි පරිසරයක ඇවිල්ලා තියෙනවා. ඉතින් ඇවිල්ලා අද මේ වගේ තැනකට ඇවිල්ලා ඒ මුල කිසිසේත්ම අමතක කරලා නැහැ. තාම ගත කරන්නේ අර ඒ ස්වභාවයෙන්ම තමයි. මම හිතනවා ඒක අපේ සංස්ථාවට ලොකු ආභරණයක්. ඒ වගේම මටත් වඩා මම කරන ආරාධනාවත් වඩා චන්ද්‍රරත්න හාමුදුරන්ගේ ආරාධනාවත් වඩා ලොකු ස්වාමීන් වහන්සේ ඥානාරාම ස්වාමීන් වැඩ හිටපු තැන කියලා මේකට තියාන සලකන්නේ පූජනීය ස්ථානයක් වගේ. ඒ ස්වාමීන් වහන්සේලාගේ ඉස්සර ඉඳලා තිබුණ හැටි. ඉතින් අපි මන් දන්නේ අපි කොච්චරක් ඒක නඩත්තු කරන්න එහෙම නැත්නම් ඒක දිනු කරන්න කටයුතු කරනවාද කියලා. හැබැයි මේ ස්වාමීන් වහන්සේගේ පැමිණීම, නාථකණී ස්වාමීන්ගේ පැමිණීම වගේ දේවල් වලින් අපිට පේනවා අපි යම් ආකාරයකට හිද්දිනාගෙන කටයුතු කරලා තියෙනවා කියලා. ඉතින් ඒක නිසා මම ඊටාත්ම නැවතත් අපේ ස්තුති ප්‍රපූර්වක ප්‍රණාමය පිළිගන්නවා ස්වාමීන් වහන්සේට මේ වගේ තැනකට ඇවිල්ලා අපිට මේ වගේ ආශිර්වාදයක් අපිට සුභාශිංසයක් කරපුලා වීම ගැන. ඒ වගේම පහුගිය දවස්වල නිස්සාරණ වණේ ගැන සම්බන්ධයෙන් කතා කරනවා නම් මම පැත්වීමක් කරා මම කියනවා චන්ද්‍රරත්න ස්වාමීන් මේක සභාගත කරන්නයි කියලා. ස්වාමීන් වහන්සේ ඉන්න තැන මම ඒක පිළිගන්නන්න බලාපොරොත්තු වෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ දැන් මුලින්ම ඇතරම මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේත් ඊළඟට කඩවැද්දුවේ ශ්‍රී ජනවංශ ස්වාමීන් වහන්සේත් පූජනීය උඩේලිගම ස්වාමීන් වහන්සේව පත් කරනවා මේ උන්වහන්සේ අරිදම්ම ස්වාමීන් වහන්සේව පත් කරනවා නිස්සාරණ වනයේ නිසිබලධාරීන් ස්වාමීන් වහන්සේ වශයෙන්. ඊට පස්සේ නාවින්නේ ස්වාමීන් වහන්සේ එතනින් මේ ඉදිරිපත් වෙලා පත් කරනවා අපේ උඩේලිගම ස්වාමීන් වහන්සේවයි ඊළඟට ධම්මරාන්සි ස්වාමීන් වහන්සේවයි නිසිද්ද බලධාරී තනතුරට. ඊට පස්සේ ආයිත් 2017 4/16 වෙනි දින අපේ උඩේලිගම ස්වාමීන් වහන්සේ මාවත් පත් කළා ඔය තැනට. ඊට පස්සේ දැන් නැවතත් 2022 4 වෙනි මාසේ 5 වෙනිදා පූජ්‍ය තෙල්ගමුවේ ධම්මසුභද්‍ර ස්වාමීන් වහන්සේව අපි තවත් එබ ස්ථානයටම පත් කළා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධ ලියකියවිල්ලක් තමයි දැන් මේ මගේ අතේ තියෙන්නේ. ඉතින් ධම්මසුභද්‍ර ස්වාමීන් වහන්සේට මේ කියවන්න ලිපේ සභාගත කරා. එහෙමයි ස්වාමී. පූජ්‍ය දෙල්ගමුවේ ධම්මසුභද්‍ර ආයුෂතුංග වහන්සේ. මීතිරිගල නිස්සාරණ වනයේ මීතිරිගල 2022 4/5. මීතිරිගල නිස්සාරණ වනයේ සංරක්ෂණ මණ්ඩලයේ සම්මත ප්‍රමුඛාධිකාරී ධූරය. පින්වත් ධම්මසුභද්‍ර ආයුෂතුංග වහන්සේ. මීතිරිගල නිස්සාරණ වනයේ සංරක්ෂණ මණ්ඩලයේ සම්මත ප්‍රමුඛාධිකාරී ධූරය ශ්‍රී බුද්ධ වර්ෂ 2547 දුර්තු මස 15ක දින හෙවත් සම්මත වර්ෂ 2004 1/6 වෙනි දින අතිපූජ්‍ය නාවියනේ අරිධම්ම ස්තවරයන් වහන්සේ විසින් අප වෙත පවරා දෙන ලදී. අප විසින් එකී ධූරය සම්මත වර්ෂ 2017 4/16 දින අප ශිෂ්‍ය පූජ්‍ය පානදුරේ චන්ද්‍රරතන හිමියන්ට පවරා දෙන ලදී. එකී ලිපිවල සහතික ඡායස්ත පිටපත් මේ සමග අමුණා ඇත. අනාගතයේදී අප සෙනසුනේහි වැඩ වාසය නොකරන අවස්ථාවන්හිදී හෝ අපගේ අභාවයෙන් අනාගතයේදී හිස්වන සම්මත ප්‍රමුඛාධිකාරී ධූරයකට අප ශිෂ්‍ය පූජ්‍ය දෙල්ගමුවේ ධම්මසුභද්‍ර හිමියන්ද නම් කොට පවරා බහාර දෙන බව මෙයින් සහතික කරමි. 1985 1/10 දාතමින් අතිපූජ්‍ය පණ්ඩිත මාතර ශ්‍රී ඥානාරාම ස්වාමින් වහන්සේ සහ අතිපූජ්‍ය පණ්ඩිත කඩවැද්දුව ශ්‍රී ජිනවංශ ස්වාමින් වහන්සේ යන මහෝපාද්‍යය මාහිමිපාණන් වහන්සේලා විසින් අනාගතයේදී ප්‍රමුඛාධිකාරී ධූරයට පත්වන සියලු දෙනා විසින්ම සැලකිලිමත් වේ යුතු ලෙස සඳහන් කර ඇති
විශේෂ කරුණු දෙකක් පිළිබඳව ඔබේ අවධානය යොමු කළ යුතු බවද සඳහන් කරනුයේ ශාසන ගෞරවයෙනි. එකී ලිපියේ සහතික ඡායාස්ත පිටපත් මේ සමග අමුණා ඇත. තෙරුවන් සරණයි. මෙයට මෙතැති පූජ්‍ය උඩීරගම ධම්මජීව ස්ථවිර. කොහොත 13 කොටිය. ඉන්නද ඇතුලේ? ඒ අපි අරලා දිනේ ඔක්කොම. මේ අපි 13 කොටිය ස්වාමීන් වහන්සේට අපට වාර දීම අපේ ලොකු ස්වාමීන් වහන්සේට සිද්ධ වෙන එකත් මම අවස්ථාව වාසියට ගන්නවා. ධම්ම සුබන්තර. අපි සංඝ සුබන්තර සාන්තේ හිටියේ ඒ නම තමයි ධම්ම සුබන්තර. මේ රත්නපුර පැත්තේ බයියේ. දැන් මේක ඇතුලේ අපේ නිසන්න මනේ විවස්ථාව කරා. දැන් මම මට කවුරුත් නැතුව ඊට පස්සේ චන්ද්‍රදන් සාන්තේ පත් කරා. චන්ද්‍රදන් සාන්තේ ඔත්තු බලන්න ආව කෙනේ නාවුනේ. ඒ නෑ අපි වැඩි කරගෙන යනවා. මේ කොහෙදලා අපි එකක් දන්නේ නැහැ. මේ ආන්දර නම් මේ වගේ නිකන් වියාත්මිලන කොහොමද? දැන් මේ ආන්දර නම් පිටකම් කාර්යයෙන් නෑ අවසර කිව්වහම දැන් මේ අපි පැවිදි කරලා ගත්තා. දැන් මට විශ්වාසයි මේ ආන්දරට වැඩි ටිකක් විශ්වාසයි. මේ දෙන්න ගහ ගන්න නැතුව ඉන්නවා නම් ස්වාමීන් වහන්සේ බේලා මාත් බේලා. ඒක නිසා සංස්කාර දැනගත්ත ප්‍රශ්නයක් නැහැ. ඉතින් කොහොමද අපේ සභාවට මම දැනුම් දුන්නා. අපේ කාර්ය සභාව. අද ස්වාමීන් වහන්සේගේ පැමිණීමේ ඉතින් අපි ඒක වාසියට අරගන්නවා. අපි මේ වගේ වැඩ කරනකොට දැන් මූණේ දුර පැනලා යන්න බෑනේ. අපි පස්සේ මේ කොම උබේ වාසවිය කට්ටිය ගන්න ලෝකෙට සාක්ෂි ඇතුව අර මේ ඉතින් කොල්ල අඳුල්ලා දෙන්නත් හොඳයිනේ ස්වාමීන් වහන්සේ. මේක ධර්මාන්විත පැමිණීම. සුදුස්සාට සුදුස්සම සුදුසුපාය. මේක දෙන්න. දැන් මේ අවස්ථාවේ පූජ්‍ය උඩවීරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ පත්‍රිකාව කියලා දැනුවත් කළා. අපේ පානදුරේ ආතුණු චන්දරත්න ආතුණුත් මේ කියලා දැනුවත් කරන්න තිබුණා. කාටත් තේරුණා හේතුව අප ශිෂ්‍ය පූජ්‍ය දිල්ගමේ ධම්මසුබද්ද හිමියන් නම් කොට බවරා බාර දෙන බව මේ සහතික කරමි. මේවා තියෙන්න ඕන එහෙම. ඒ මොකද අපි එක්කෙනෙක් බලාගෙන හිටියොත් බෑ. ඒ ළඟට මේක පැවැදලා යන්න ඕන. වගකීම් එහෙම තමයි තියෙන්නේ. සමේ පැවරීම බොහොම හොඳයි. අපිත් අනුමත කරමින් අපේ පඬිත මාහිම්පාණන් වහන්සේලා දෙනම මාතර ඥානාරාම ස්වාමීන් වහන්සේ අතිපූජ්‍ය කඩවැද්දේ දිනවන්ත මාහිම්පාණන් වහන්සේ ආරම්භ කරපු යෝගාසනය. සේතෙන් ඒ කාලෙත් මුල් කාලෙත් ආරම්භ කළේ මේක භාවනාවටම මේ මීතරිකල ස්ථාන. සමේ ආතුන් වහන්සේත් ඒකට සුදුසුයි. එසා මේ ගෙනාපු වැඩපිළිවෙල අපේ මාතර මාහිම්පාණන්ස ගෙනාපු වැඩපිළිවෙල දැන් අවිච්ඡින්නව දිගට ගෙනියනවා. ඒකට මේ ධම්මජීව ස්වාමීන් වහන්සේත් ලැබුණා. ඊළඟට චන්දරත්න ආතුන් වහන්සේත් ලැබුණා. ඒ නිසා අපි මේ ආතුන් වහන්සේ කෙරෙහි විශ්වාස කරනවා. මින් ඉදිරියට මේ තුන්නම සමග සම්පන්න වෙලා නිස්සරණ වනේ ගෙනියන්නා වූ සංඝයාගෙත් ගිහි අයගෙත් මේ භාවනා වැඩපිළිවෙල සාසන ප්‍රතිපදාව නොකඩ කොට ඉදිරියට පවත්වන්නට ඔබ වහන්සේලා තුන්නමගේ සමගිතාවය සංඝයාට ලොකු හයියක් බලයක් දායකුදේට ලොකු ආදර්ශයක් වෙන්නක් මෙන්න තමන් වහන්සේලාගේ ගුණ නුවණ පාරමී පුරා ගන්නට හේතු වෙන දෙයක්. සාමේ පැවරීම ඉතා හොඳින් පවරනවා බාර ගන්න හැටි මතක් කරනවා. අපි ධර්ම සාකච්ඡා කියන්නේ අපිට විනාඩි කීපයක අනුශාසනාවක්. දැන් මෙතන කවුද මේ ශිෂ්‍ය දෙක දන්නේ කණයි කියලා කියනවා. ආවේ නැද්ද? මෙයා ස්වාමීන් වහන්සේ බාර දෙනවා. ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් සම්භාහනයක් කරනවා. මේ මාතේ දන්නවා මේ සම්භාහණය දන්නවා. අද එකක් දෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට ගිරක් තියෙනවා. ඒ නිසා අපි කන් රුකුණු දීගෙන ඉන්නවා විනාඩි කිහිපයක අනුශාසනාව. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස අහං අවේරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි තී
පූජ්‍ය උඩයීරියගම ධම්මජීව පියාතුන් වහන්සේ ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නයන් අවතරයි. අපේ මේ උපාසක මහත්තුරුන් දැන් මේ ශාසනය වෙත යොමු වේගෙන යන්නේ විශේෂයෙන් ඒ දහම් පුහුණුවක් ලබාගෙන යන අවස්ථාවේදී. අප මේ ඉදිරිපත් කරන්නට යෙදුනේ මෛත්‍රී පිළිබඳයි. මෛත්‍රී කියන්නේ මේ ගුණාංගේ අපි පිරිසක් එකතු වුණාම තමයි හොඳට තියෙන්න වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ මෛත්‍රී වැඩිීමේදී පළමුවෙන් දේශනා කළේ ආං අවේරෝ හෝමි ආං අභ්‍යාපජ්ජෝ හෝමි. ආං අවේරෝ හෝමි කියන්නේ මම වෛර නැත්තෙක් වෙම්මා. ආං අභ්‍යාපජ්ජෝ හෝමි මම තරහ නැත්තෙක් වෙම්මා. මේ කාරණා දෙක අපි නිතර සිහියේ තියාගෙන පිරිසක් එක්ක අපි වැඩ කරන්න ඕන. මෙතන අවේරෝ හෝමි කියන්නේ තරහ නැත්තෙක් වෙම්මා. අභ්‍යාපජ්ජෝ හෝමි කියන්නේ වෛර නැත්තෙක් වෙම්මා. තරහ ඇවිල්ලා තමයි වෛරයක් වෙන්නේ. ඒ නිසා මේක විශේෂ ගුණාංගයක්. භාවනා කරන අපිට නිරන්තරයෙන් හිතේ පිරිසුදුතාවය තියෙන්න ඕන. මේ පංච නීවරණ එකක් නේ ව්‍යාපාදේ කියන්නේ. ව්‍යාපාද හිතක් ඇති වුණොත් කායික හරි අමනාපකමක් ඇති වුණොත් ඒක මුළු දවසේම සතියක් හමාරක් ඕක හිතේ රැව් දෙනවා. කරන වැඩවලට හරි බාධාවක්. ඒ නිසා අපි සමූහයක් අතර ඉන්නකොට බොහෝම ප්‍රවේශමෙන් වැඩ කරෙන්න ඕන. සුළු දෙයකටවත් තරහක් ගන්න එපා. අපේ සංඝයා වහන්සේලාත් විශේෂයෙන් මේක හිතා ගන්න ඕන. අපේ ඉන්නේ මේ දායක පිරිසත් එහෙම තමයි. ඒ තරහක් එන්ට ඉස්සෙල්ලා අපි වග බලා ගන්න ඕන. උදේම අදිෂ්ඨාන කරගනිමු. මම ආද කිසි කෙනෙක් එක්ක තරහක් ගන්නෙ නෑ. ඉතින් සමූහයක් වශයෙන් වැඩ කරනවා. අපි සංඝයා වහන්සේලා වශයෙන් පින්ඩපාත යනවා, ඒකට දානි වන්දනවා, අතපතු ගන්නවා, මේ විදිහේ වන්දනාවලට එකතු වෙනවා. සුළු දෙයකටවත් තරහක් ගන්න එපා. ඒ තරහක් ගත්තාම මේ සංඝයා වහන්සේ නමක් කෙරෙහි අපි ව්‍යාපාදයක් ඇති කරගත්තොත් ඒක මහා සාවද්‍ය අකුසලයක් වෙනවා. සංඝේ පසාදෝ යස්සත්ති කියලා දේශනා කළා. සංඝයා කෙරේ ප්‍රසාදයක් තියෙනවා නම් ඒක ලොකු වාසනාවක්. ලොකු කුසලයක්. සංඝයා කෙරේ ස්වල්ප නමුත් වෛරයක් තරහක් ඇතිවෙනොත් ඒක මහා සාවද්‍ය අකුසලයක්. ඒ තරහක් ඇවිලා අපි නපුරු වචනයක් කීවොත්, නපුරු ක්‍රියාවක් කරොත් ඒක මහා විපාකයක් ගෙන දෙනවා. ඒ නිසා අපි ඉවසන්න පුරුදු වෙන්න ඕන. ගිහි අය වේවා, පැවිදි අය වේවා, ඉවසීම පුරුදු වෙනකොට මොනවද පිරෙන්නේ? කාන්ති පාරමිතා පිරෙනවා. මෛත්‍රී පාරමිතා පිරෙනවා. උදේ අදිෂ්ඨාන කරගන්න මං තරහක් ගන්නෙ නැහැ කිසි කෙනෙක් එක්ක. හන්දෑවට හිතලා බලනවා මං කායික තරහක් වුණේ නැහැ කායිකවත්. හරි සතුටක් වෙනවා. මං ලොකු ධනලාභයක් අද ලැබුවා. ඒක අදිෂ්ඨාන පාරමිතා වෙනවා. ඔය විදිහට අපි මේ මහානදම් පුරණමයි කියන්නේ පාරමී පිරිල්ල. ඒවා අපි සංඝයා අතරින්ම සිදු කරගන්න ඕන. අනේ විදිහේ තරහ අපි පාලනය කරගන්නවා. එතකොට වෛරයක් ඇත්තෙත් නැහැ. අන්නේ කියන සත්පුරුෂයාට භාවනාව ඉතා පහසුයි. ඇයි අර ව්‍යාපාදේ යටපත් වෙලානේ තියෙන්නේ. ව්‍යාපාද හැඟීම් ආවොත් භාවනා හරි අමාරුයි ගෙනියන්න. ඒ නිසා අපි මතක් කරන්නේ මෙන්න මේ කාරණා. පිරිසක් අතරදී සිදුවෙන දෙයක් තමයි තරහක් කියන එක. ඒක දිගින් දිගට යෑම වෛරය. ඒ නිසා අපි ඒක පාලනය කරගත්තාම අපිට ඉතා පහසුවෙන් කාන්ති පාරමිතාව, මෛත්‍රී පාරමිතාව, අදිෂ්ඨාන පාරමිතාව පාරමී තුනක් පුරුදු වෙනවා, දියුණු වෙනවා. එපමණක් නෙවෙයි අනුන් කෙරේ දයා අනුකම්පා ඇති වෙනවා. මෙන්න මේ කියන ඉවසීම කියන එක මිනිස්යන් අතරමයි තියෙන්නේ. දැන් අපි මග යනකොට බල්ලෙක් පුරනවා. නේ අපි ඒක තරම් ගණන් ගන්නෙ නෑ. මිනිස්සෙක් අපිට දෝෂාරෝපණයක් කරොත් ඕක හිතේ තියෙනවා. ඒකෙන් පරිගන්න හදනවා. බලන්න මේ මිනිස්යා කියන කෙනා උපකාරකාරී. ඒ වුණාට එයා කරේ තරහ ඇති වුණාම ඒක භයානකයි, දිගින් දිගට යනවා. ඒ මිනිස්සෝ නිසා තමයි අපි දැන් බලමු මිනිස්සු දන් දෙනවා. දන් දෙන්නේ ඇයි? මිනිස්යන්ට
ආහාර වේලක් දීලා පින්පුරවා ගන්න ඕනේ කියලා. ඉතින් එහෙම අය කෙරෙහි ව්‍යාපාදයක් තරහක් වෛරයක් ඇති කර ඒකත් අකුසල් බවට පත් වෙනවා. ඒ නිසා මිනිස්යා කෙරෙහි ඇති කර ගන්නා වෛරය එතනින් මේක අයින් කර ගන්න දුරු කර ගන්න ඕනේ. සාමාන්‍යයෙන් දැන් මතක් කරන් දෙන අපේ සංඝරත්නයත් මේ සමූහයක් වශයෙන් අපි වැඩ කරනකොට හිතේ ඕවා අවස්ථාවක ආවෝතින් ඒවා මැඩගෙන යටපත් කරන ඒවා අයින් කරගෙන සාමූහිකත්වයේ ඉදිරියට ගෙනියනකොට අපේ මහානකමේ උසස් ප්‍රතිඵලයන් ලබා ගන්න හේතු වෙනවා. ඒ තමයි මේවට තමයි අපේ පඬිතු මාහිම්පාණන් වහන්සේලා කතිකාවත් දිනචරියාවන් හදලා අපේ මේ ඉදිරි පැවැත්ම සාසනික පැවැත්ම ඉදිරියට ගෙනියන්න මඟ හදලා දීලා තියෙන්නේ. ඒ ටික අපි අනුගමනය කරමින් පූජ්‍ය උඩවිරියගම ධම්ම ජීව ස්වාමීන් වහන්සේ අපේ ලොකු ස්වාමීන් වහන්සේගේ ආශ්‍රය ලබාගෙන ධර්මිනිය හදාරාගෙන භාවනා පුහුණු කරගත්තා. ඒ වගේම බුරුම රටේ වැඩම කරලා බොහෝ කලක් ඉඳලා භාවනා පුහුණු කරගත්තා. ඒ පුහුණු කරගත්ත දේ දැන් අපිට බෙදා දෙනවා. අපිට හරි වාසනාවන්තයි. ඒතයි භාග්‍ය අපිට ලැබිලා ඒ නිති ප්‍රයෝජනේ ගන්න මේ ත්‍රිවිධ වහන්සේටත් මේ උපාසක මහත්තුන්ටත් හේතු වාසනා වේවා. රත්නත්‍රේ පිහිටෙන් සියලු දෙනාටම යහපතක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. හොඳයි අපිට ඊතුරු කාලේ අපි පුරුදු පරිදි අපේ සංකල්ප සහ යථාර්ථයේ පොත කියවලා ලොකු ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාව විදිහට ගෙනියන්න බලාපොරොත්තු වෙන්නේ. මම ඒ නිසා අපේ චන්ද්‍රරතන ගරු ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා එදා නතර කරපු තැන ඉඳලා සභාවට පොත ඉදිරිපත් කරන විදිහට. අවසරයි ස්වාමීන් වහන්සේ. අවසරයි ලොකු සානස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පැරණි බෞද්ධ චින්තාවේ සංකල්පය සහ යථාර්ථය. පිටුව අංක 47. සංකල්පයන් කෙරෙහි දැක්විය යුතු ප්‍රබුද්ධ ආකල්පය පිළිබඳව වඩාත් ගැඹුරු දර්ශනයක් අප වෙත ඉදිරිපත් කරන සූත්‍ර දේශනා අතර ඊ타මත්ම වැදගත් සූත්‍රයක් වනුයේ එහි වැදගත්කම නිසාම මැදුම් සංගියේහි මුලටම තබා ඇති මූලපරියාය සූත්‍රයයි. ඒ සූත්‍රයේහි පහත සඳහන් පුජ්‍යලයන් 4 දෙනාගේ ලෝක දර්ශනය නිරූපණය කෙරෙයි. 1. අශෘතවත් පෘතග්ජනයා. ආර්යයන් නොදුටු ආර්ය ධර්මයේහි නොහසල ආර්ය ධර්මයේහි අවිනීත සත්පුරුෂයන් නොදුටු සත්පුරුෂ ධර්මයේහි නොහසල සත්පුරුෂ ධර්මයේහි අවිනීත අශෘතවත් පෘතග්ජනයා. වරහන් ඇතුලේ අසුතවා පුතුජනෝ අරියාණං අදස්සාවි. අරිය ධම්මස්ස අකෝවිදෝ. අරිය ධම්මේ අවිනීතෝ. සප්පුරිසාණං අදස්සාවි. සප්පුරිස ධම්මස්ස අකෝවිදෝ. සප්පුරිස ධම්මේ අවිනීතෝ. 2. සේක භික්ෂුව. ශෛක්ෂ වූ අරහත්ත්වයට නොපැමිණි අනුත්තර යෝගක්ෂේම නම් වූ රහත් බව පතමින් වෙසෙන භික්ෂුව. වරහන් ඇතුලේ භික්ඛු සේකෝ අපත්ත මානසෝ අනුත්තරං යෝගක්ඛේමං පත්තය මානෝ විහෙරති. 3. රහත් භික්ෂුව. රහත් වූ ශේකල ආශ්‍රව ඇති වැස නිමකල බඹසර ඇති කලයුත්ත කොට ඇති බහා තැබූ පංචස්කන්ධ බර ඇති පැමිණි ස්වාර්ථ ඇති මුළුමනින් ශේකල භව බන්ධන ඇති මනවින් දැන විමුක්ත වූ රහත් භික්ෂුව. වරහන් ඇතුලේ භික්ඛු අරහං කීනාසවෝ උසිතවා කතකරණීයෝ ඕහිත භාරෝ අනුප්පත්ත සදත්තෝ පරික්ඛීන භව සංයෝජනෝ සම්මදඤ්ඤා විමුක්තෝ. ඔහිත භාරෝ ඕයන්නේ වෙනවද එතන? එහෙමයි. 4. සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ. අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ. වරහන් ඇතුලේ තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ. මේ පුද්ගල 4 කොට්ඨාසයෙන් අවසන් කොටස් 2 එකක් වශයෙන් ගෙනිය හැක්කේ ඒ දෙකොටසගේම ලෝක දර්ශනය එකම බැවිනි. ඒ අනුව මූලික වශයෙන් මෙහි පුද්ගල කොට්ඨාස 3කි. මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සියලු ධර්මයන්ගේ මූල පරියාය දේශනා කරති. වරහන් ඇතුලේ සබ්බ ධම්ම මූල පරියායං වෝ භික්කවේ දේසිස්සාමි.
උන්වහන්සේ සංකල්ප 24ක ලේඛනයක් ඉදිරිපත් කොට ඉහත කී පුජ්‍යල කොට්ඨාස ඒ සංකල්ප පිළිබඳව දක්වන ආකල්පය පැහැදිලි කර දෙති. ඒ ලේඛනයට පහත සඳහන් සංකල්ප ඇතුළත් වේ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, භූතා, දේවා, පජාපති, බ්‍රහ්මා, ආබස්සරා, සුබකින්හා, වේහප්පලා, අභිභූ, ආකාසනංචායතනං, විඥානංචායතනං, ආකින්චඤ්ඤායතනං, නේව සංඥා නාසඤ්ඤායතනං, දිඨං සුතං මුතං විඤ්ඤාතං, ඒකත්තං නානත්තං සබ්බං නිබ්බානං. මේ පද අතර පෙනෙන විවිධත්වය කෙසේ වෙතත් ඒ හැම එකක්ම සංකල්ප ලෙස ගත් කල ඒකාකාරය. ඒ සංකල්ප පිළිබඳව අශෘතයත් පෘතජ්ජනයාගේ ආකල්පය මෙසේ විස්තර කෙරෙයි. ඉද බික්කවේ අසුතවා පුතුජ්ජනෝ පඨවින් පඨවිතෝ සංජානාති. පඨවින් පඨවිතෝ සංඤත්වා පඨවින් මඤ්ඤති. පඨවියා මඤ්ඤති. පඨවිතෝ මඤ්ඤති. පඨවින් මේති මඤ්ඤති. පඨවින් අභිනන්දති. තං කිස්ස හේතු අපරිඤ්ඤාතං තස්සාති වදාමි. ආපං ආපතෝ. අවසරයි ස්වාමීන් මේ විදිහට මූලපරියාය සූත්‍රයට ඇත්තටම අටුවාවක් පවා ලියන්න අකමැති වෙලා තියෙනවා. මොකද මේ අපි පෘථිවියත් එක්ක ගැටෙන එක මේ දවස්වල තියෙන යුද්ධ වලින් අපිට පේනවා. දේශීය මාර්ගවල වලින් වීසා ගන්න ගිහිල්ලා අරයාගේ ඉඩම් මෙයාගේ ඉඩම් හාමුදුරුවෝ දැන් මේ විහාර නින්දකම් පණත් හදාගෙන පටලවාගෙන තියෙන හැටි පේනවා. ඉතින් ඒකෙන් කොච්චර පටලවිලා අන්තිමට ගෝලු බෙල්ලෝ වෙලා ගැරන්ඩියෝ වෙලා පිසාචෝ වෙලා මේකෙම උපදිනවා. ඉතින් ඒ නිසා පටවිය අල්ලගන්න එක විතරමද තියෙන්නේ කියලා සමහරුන්ට හිතෙනවා. ඇත්තට රජුරවන්ට නම් තියෙන එච්චරම තමයි. රජකම කියන්නේ පටවිය අල්ලන්න නතර කෙනෙක්. නමුත් මේ ලයිස්තුවේ අන්තිමට නිබ්බාණයක් තියෙනවා. බෞද්ධයා මේ නිබ්බාණය අල්ලගන්නට නැටිල්ලයි පටවිය අල්ලගන්න නැටිල්ල දෙකම එකයි. මේ පටවි කියලා කියන්නේ සංකල්පයක් කරන්න අපි කැමති නැහැ. මොකද මේක අතකාල බලන්න පුළුවන්. මා අපේ ඉඩම මේක මගේ කුටිය මේක අසවලාගේ කියලා ඉතින් අල්ලනවා. ඉතින් මේ ලයිස්තුවේ අන්තිමට නිවනක් දාලා තිබ්බහම අද බෞද්ධයාට තේරෙනවා මේ නිවනක් අල්ලගන්නට නැටිල්ලෙන් නිවන ඈත් වෙනවා කියලා. නිවන අල්ලගන්න නැතුව සතිය උගන්නන්න ගියාම පොඩි ළමයින්ට හොඳට ඉගෙන ගන්නවා. මේ පසුගිය විශ්වෙන්ද විතර වගේ වැලිකඩ බන්ධනාගාරේ කාන්තා හිරකාරියන් සඳහා වැඩමුළුවක් තිබ්බා. බොහොම වුණාවේ සංවිධානය කරපු එකක් බොහොමත්ම සාර්ථකයි. හරිම සද්ධාවයි සතිය දුන්නාම සතිය අල්ලනවා. මොකද පන්සිලුත් නැහැ දසසිලුත් නැහැ අල්ලනවා. ඉතින් යාම මුස්ලිම් කට්ටියට දීපුවාම කුඩු ගහන අයට දීපුවාම පිළිකා හැදිච්ච අයට දීපුවාම ඔය කඳපුලාච්චි මහත්තයා ඉන්නවා. ඔක්කොමලා අල්ලනවා. බෞද්ධයට විතරයි අල්ලන්නේ නැත්තේ. මොකද හිතන්න කැමති නෑ නිවන කියන්නේ සංකල්පයක් කියලා. මේ නිවන මේ ගමනට යනකන් තියාගත්ත සංකල්පයක් කියලා. නමුත් අර පඨවිය පෘථුවිය තමයි අල්ලගෙන තියෙන්නේ. ඉතින් ඒක මම හිතන හුඟක් ඥානන්ද සාංශේ 67 මේ පොත ලියලා තියෙන 67 වෙනකොටත් මේක කියලා තියෙනවා. එතකොට අපේ මේකට පස්සේ ලියපු පොතක් දැකලා ගල්දුවේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ ලියලා තිබුණා අන්ධකාරයේ කැලිය විදින මිනිසෙකුට අත දිගාරලා පෙන්වන්නා වගේ තිල් පහනක් පත්තු කෙරුවා වගේ මේ පොත්වල කාරණා තියෙද්දී මේ අපි නිවන පිළිබඳව අද ඇහුවොත් කායෙන් හරි තන්නේ කර බොරුවක් කියන්නේ. ඒක සංකල්පයක් බව කැමති නෑ. නිවන් පුරයක් තියෙනවා. එතෙන්ට යනවා. අනම්මනම් කියලා මේක මේ මම කියාගෙන මගේ කියාගෙන ආත්ම කරගෙන ජීවත් වෙනවා. ඉතින් මම ගොඩක් සතුටුුනේ ඕකෙන් තමයි මම පටන් අරගත්තේ සතිය. එහෙම එකක් නෑ. මේ බෞද්ධයාට කවලා තියෙන එකක් තමයි නිවන කියලා කියන්නේ. මුස්ලිම් මිනිස්සයාට ਸਰව බලධාරී දෙවියන් ආංශේ. Hindu මිනිස්සයාට බ්‍රහ්ම පදාර්ථේ. මං කියන්නේ මේ ඔක්කොම සමානයි කියලා. නමුත් ඒ අනුව මේ පෙන්නලා දීලා තියෙන දේ වපසරියක් සීමාවක් මොකක්වත් කරන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ පවා දේශනා කරනවා. මෙතන මූලධම්ම තබ්බතම මූලපරියාය සූත්‍රයේ ඒක සංකල්පයක්. ඒ සංකල්පේ වෙනස් වෙන්නේ නැත්නම් කවදා නිවන් දකින්න හම්බෙන්නේ. ඒ සංකල්පේ අනිත්‍යත්වය බලන්න. ඒ සංකල්පේ දුක්ඛත්වය බලන්න. ඒ සංකල්පේ අනාත්මත්වය බලනකොට නිවන වැටෙනවා. ඉතින් එතකොට අර බාහිරේ තියෙන සංකල්පත් ඉබේ හැලෙනවා. ඉතින් එතකොට කට්ටියට මානසික ලෙඩ රෝග හැදෙනවා. මේ අපි මෙච්චර ආශාවෙන් එකතු කරගෙන ආපු දේ අපි අනිච්ච දුක්ඛං අනත්තං වශයෙන් බලනවා. එහෙම නැත්නම් ඒවා සංකල්ප වශයෙන් බලනවා කිව්වහම කාමේ කාම සංඥා රූපේ රූප සංඥාවක් බාටපත් වෙනකොට පඨවි සංඥාවක් වෙන්න වගේ නිවනත් සංකල්පයක් කියන එක පිළිගන්න කැමති නැහැ බුද්ධ ආගම්කාරයා. ඒක මේ තැනක්
ඒක මේ ළඟා කරගත හැකි දෙයක් ළඟා කරගත හැකි මම තියාගෙන තමයි කතා කරන්නේ. ඒක නිසා මේක පස්සේ මේ මහායාන බුද්ධ ධර්මයට බොහොම තදින් ඇදිලා ගියා. ඒගොල්ලෝ මේ ශූන්‍යතා පරිසංයුක්ත කතාව ගෙනාවට පස්සේ ඒකත් ඇත්තට පස්සේ ඇති කරගත්ත දෙයක්. නැත්නම් මේ ක්ෂණ භංගුර භාවයේ තේරුම් ගත්තට පස්සේ. නමුත් අපේ පොතේ තමයි බඩු තියෙන්නේ. අපේ එකේ තමයි තියෙන්නේ. මූල ධම්ම සම්බතම මූලපරිය. කවදාකවත් බණකට ඔය සූත්‍රය ගන්නෑ. කිසිම දවසක වෙසක් උත්සවයටවත් ඔය සූත්‍රය ගන්නෑ බණකට. මොකද බණ කියන එකනට කියා ගන්න බැරුව යනවා. අටුවාවත් ලියලා නැහැ. පස්සේ මම පස්සේ ලියවිලා තියෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ ඒක නිසාම කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ ඒක නිසාම ඒක සාක්‍ය සූත්‍රයක් සාධක සූත්‍රයක් වශයෙන් අරගෙන තියෙනවා. ඉතින් මම මේ කියන්න හදන්නේ තව ඉස්සරහට ඒ ස්වාමීන් වහන්සේ කියන්න හදන ටිකක් මේ පැනලා දෙනීමක් මම කරන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ පැවිද්ද කියලා කිව්වහම නැත්නම් මේ නිස්සරණ වනේ වගේ එකක් කිව්වහම එහෙම නැත්නම් නිවන කියලා කිව්වහම මේ පට ව්‍යාපෝ තේජෝ වාසෝ වශයෙන් අපි මෙහි ඉඳි ඉස්සල්ලා අපේ හිතේ තිබුණු නැති ආවට පස්සේ අපි ඇසුරු කරන කට්ටිය අපේ ඔළුවට දාපු දැම්ම දවසේ අපිට ගලව ගන්න බැරි බරපතල දඬු අඬු. ඉතින් මෙව අල්ලගෙන ඉතින් පටවියට මැරෙන්න හදනවා. ආපෝ තේජෝ ධාතු වලට වැටෙන්න මැරෙන්න හදනවා. මේක පැත්තකින් පරිසරය දූෂණය වෙනවා. ඒ අතර යුද්ධ. කිසිම ගාණක් නැහැ මිනිස්සු මැරුණාට. මොකටද මේ පටවිය අල්ලන කරන දේ? ඊට හපන් නිවන අල්ලගෙන කරන දේ බලනකොට. රජේ මහා ලොකුට කෑ ගහනවා අපි බුද්ධ ධර්ම රකින්නයි කියලා. ඉතින් එහෙම රකින්න දෙයක් මේකේ නෑනේ. බුද්ධ ධර්ම රජෙන් රකින්න කොහොමද තියෙන්නේ? දැන් දෙයයන් ආංශයට බෝම්බ ගහලයි කියලා ප්‍රහමුදාවේ බලේ ඉල්ලනවා. ඉතින් දෙයයන් ආංශයට බැද්ද තමන්ට රකින්න බෝම්බ මේ පොලිසිය නේද? ඒ තරම්මද දෙයයන් ආංශ මේගොල්ලන්ට මේ හමුදාව නේ. සර්වලධාරීනේ. රකගනින්කෝ. අපිත් යනවා ඉස්සරහින් පස්සරහින් හමුදාව තියාගෙන ඒ තරම් පුත්‍රජනනාචට ඒ මොකක්වත් තිබුණේ නැහැ. රජපාල පුතෙන් ගියාට මොකක්වත් නැහැ. මොකද ඒක තේරුම් ගත්ත නිසා. නමුත් අපි මේ පටලවාගෙන තියෙන පටලවිල්ල මේ පොතේ හරි ලස්සනට විස්තර කරනවා. ඒ නිසා මේ පොත උග දෙනෙක් පරිශීලනය කරන්නේ. නමුත් අපි ස්තුතිවන්ත වුණා. ඒ ස්වාමීන් වහන්සේ අපවත් වෙන්නේ ඉස්සෙල්ලා කිරිල්ලවල ඉන්න කාලේ අවසාන කාලෙම කෙලි දැක්කුවා. ඇත්තටම කාටවත් එලි දක්වන්න බෑ. ඒ තරම ගැඹුරු දෙයක් මේකේ සාකච්ඡා කරන්නේ. ඉතින් මේ මම අතරමැද පැන්නේ මේ සභාවේ අපි මේ මොකද්ද කරන්න කියන එක පොඩ්ඩක් ඉස්මතු කරලා පෙන්නන්න මම ඉල්ලා හිටනවා චන්ද්‍රරතන ස්වාමීන්ගේ ඒ ආපෝ ධාතු ඉදිරියෙන් තියාගෙන ලයිස්තුව සහිතව පොත ඉදිරියට යන හැටි පොඩ්ඩක් විකාශය කරලා පෙන්නන්න කියලා. ආපෝ එහෙමයි. ආපං ආපතෝ සංජානාති. ආපං ආපතෝ සංඤත්වා ආපං මඤ්ඤති. ආපතෝ මඤ්ඤති. ආපතෝ ආපං මේති මඤ්ඤති. ආපං අභිනන්දති. තං කිස්ස හේතු අපරිඤ්ඤාතං තස්සාති වදාමි. ඔය විදිහට ගිහිලා නිබ්බාන සම්බන්ධයෙන් කියන්න වෙන්නේ නිබ්බානතෝ සංජානාති. නිබ්බානතෝ සංඤත්වා නිබ්බානං මඤ්ඤති. නිබ්බානාය මඤ්ඤති. නිබ්බානතෝ මඤ්ඤති. නිබ්බානං මේති මඤ්ඤති. නිබ්බානං අභිනන්දති. තං කිස්ස හේතු අපරිඤ්ඤාතං තස්සාති වදාමි. මහණෙනි මේ ලෝකයේහි අශෘතවත් පෘථග්ජන තෙමේ පෘථුවිය වශයෙන් හඳුනා ගනි. පෘථුවිය වශයෙන් හඳුනාගෙන පෘථුවිය යයි හඟි. පෘථුවියෙහි යයි හඟි. පෘථුවියෙන් යයි හඟි. පෘථුවිය මගේ යයි හඟි. පෘථුවිය පිළිබඳව සතුටු වෙයි. ඒ කවර හේින්ද ඔහු විසින් පෘථුවිය පිරිසිඳ නොදන්නා ලදයි කියමි. මේ අන්දමින්ම ආපෝ සිට නිබ්බාන දක්වා විස්තර වෙනවා. ඊළඟට ශෛක්ෂ භික්ෂුවගේ ආකල්පය මෙසේ දැක්වේ. ඒ කියන්නේ නිවන වුණත් මේ අභිනන්දනය කරනවා අපි. සාමාන්‍ය බෞද්ධ නිවන අභිනන්දනය කරන කොන්දේසි විරහිතව. නමුත් ඒ අපරිඥාතන් නිසා නිවන කියන එක දැක්කනම් එහෙම අභිනන්දනය කරන්න නිවන ඇති දෙයක් නැහැ. නිවන තියෙන්නේ මේ අනික් කක්කාව අයින් කරලා දාන්න ගත් එකක් වශයෙන්. ඉතින් ඒක කියලා දෙන්න බැරි තරම් අපි නිවනට බය වෙලා තියෙනවා. එහෙම නැත්නම් නිවන මේ දේවත්වයටලා සලකලා තියෙනවා. බුදුහාමුදුරුවෝ දේවල්ටලා සලකනවා. ඒ මොකද මේක නොදන්න කම නිසා. ඒ කතා කරේ අපි මෙතෙක් කතා කරේ මේ පෘ탁 කියලා දක්වන පෘ탁ඥයා. දැන් අපි යනවා මේක පිළිබඳව සෝවාන් වෙලා, සකදාගාම වෙලා, අනාගාම වෙලා, තාම රහත් නොවිච්ච සීක භික්ෂුවක් මේක දකින්නේ මෙන්න මේ විදිහට. ශෛක්ෂ භික්ෂුවගේ ආකල්පය මෙසේ දැක්වේ. යෝපිසෝ භික්ඛවේ භික්ඛු සේකෝ
සෝපි පඨවින් පඨවිතෝ අභිඥානාති. පඨවින් පඨවිතෝ අභිඥාය පඨවින් මාමඤ්ඤි. පඨවියා මාමඤ්ඤි. පඨවිතෝ මාමඤ්ඤි. පඨවින් මේති මාමඤ්ඤි. පඨවින් මා අභිනන්දි. තං කිස්ස හේතු පරිඤ්ඤයං තස්සාති වදාමි. මහණෙනි, ශෛක්ෂ වූ යම් මහණෙක් පෘථුවිය වශයෙන් විශිෂ්ට ඥාණයෙන් දැනගනි. පෘථුවිය වශයෙන් විශිෂ්ට ඥාණයෙන් දැනගෙන පෘථුවිය වශයෙන් නොහඟුව. පෘථුවියෙහි යයි නොහඟුව. පෘථුවියෙන් යයි නොහඟුව. පෘථුවිය මගේ යයි නොහඟුව. පෘථුවිය පිළිබඳව සතුටු නොවේව. ඒ කවර හේින්ද ඔහු විසින් පිළිසිඳ දත යුතු හේිනයි කියමි. රහත් භික්ෂුවගේ සහ තථාගතයන් වහන්සේගේ ආකල්පය මේ ඡේදය ඇසුරෙන් දත හැකිය. යෝපිසෝ භික්ඛවේ භික්ඛු අරහං කීනාසවෝ. සෝපි පඨවින් පඨවිතෝ අභිජානාති. පඨවින් පඨවිතෝ අභිඤ්ඤාය පඨවින් න මඤ්ඤති. පඨවියා න මඤ්ඤති. පඨවිතෝ න මඤ්ඤති. පඨවින් මේති න මඤ්ඤති. පඨවින් නාබිනන්දති. තං කිස්ස හේතු පරිඤ්ඤාතං තස්සාති වදාමි. ඒ අන්දමින්ම ආපං ආපතෝ නිබ්බානං නිබ්බානතෝ ඒ දිගටම තියෙනවා. මහණෙනි, යම් මේ මහණෙක් රහත් වූයේ ශේකල ආශ්‍රව ඇත්තේ. හෙතෙමේත් පෘථුවිය වශයෙන් විශිෂ්ට ඥාණයෙන් දනි. පෘථුවිය වශයෙන් විශිෂ්ට ඥාණයෙන් දැන පෘථුවිය යයි නොහඟි. පෘථුවියෙහි යයි නොහඟි. පෘථුවියෙන් යයි නොහඟි. පෘථුවිය මාගේ යයි නොහඟි. පෘථුවිය පිළිබඳව සතුටු නොවේයි. ඒ කවර හේින්දයත් ඔහු විසින් පිරිසිඳ දන්නා ලද හේිනයි කියමි. මෙතනදී අර පොතේ මුලින් කියලා තිබුණා මේ රහතන් වහන්සේ නමකට වුණත් සරුවච්චන් වහන්සේට වුණත් පෘථිවිය පිළිබඳව විතක්ක පහළ වෙන්න පුළුවන්. නමුත් විතක්ක ප්‍රපංච වෙන්නේ මඤ්ඤණා කරන්නේ නැහැ. ඒ නිසා ඒක විතක්ක මට්ටමින් නතර කරනකොට විඥානං විඥානතෝ මේ මුත මත්තං විඥාතේ විඥාත මත්තං වෙනවා. ඒ නිසා මේ ඒ අත්තණ්ඩත් එහෙම නැත්නම් ඒ උත්තමයන් වහන්සේලාටත් මගේ මඤ්ඤණා පහළ වෙන්නේ නැහැ. පෘථිවිය වශයෙන් දාන්නවා. ඒක එච්චරයි. ඒක පිළිබඳව කතන්දර ගොතනද ඒක පිළිබඳව වැල්වට අරන් කතා කරන්න මඤ්ඤණා කරන්න ප්‍රපංච කරන්න යන්නේ. ඉතින් මේ පොතේ මූලිකම තේමාව තමයි මේ ඔළුවට ගත්ත දේ කතන්දර ගොතන්න එපා. දැකපු දේ නැවතත් වමාර කණ්ඩ එපා. අහපු දේ නැවත වමාර කණ්ඩ එපා. ditta sutta muta කරන්න එපා. ඉතින් අද තියෙන අධ්‍යාපනයේ තනි කර වමාරා කෑමක් විතරමයි තියෙන්නේ. අධ්‍යාපන කෙරුවේද කවදාකවත් නිවන් දකින්නේ නැහැ. ඒ කියන්නේ අධ්‍යාපනේ නරකක් නෙවෙයි. අධ්‍යාපනේ කරන්න හැබැයි ඔක මඤ්ඤණාවට ගන්න එපා. ඔක නිකන් මාන්නක්කාරකමට ගන්න එපා. ඉතින් ඒකෙදි ඥානන්ද සාංශත් හොඳට ඉගෙනගෙන තමයි මේ ටික කියන්නේ. නැත්තම් මේ වගේ වචන ගලපන්න බෑනේ. විශ්වවිද්‍යාලේ ගිහිල්ලා විශ්වවිද්‍යාල ළමයින්ටත් මේවා උගන්වලා තීරුම් ගත්තා. ඒගොල්ලෝ මේවා කියවන්නේ කවදාකවත් නිවන් දකින්න නෙවෙයි. පෙරදින විශ්වවිද්‍යාලේ මම හොඳටම දන්නවා. පාලි සහ බෞද්ධ අංශේ කිසිම කෙනෙක් මේ ජීවිතේ නිවන් දකින්නවා කියන එක හිතන්නේවත් නැහැ. ඊට අමතර පාලි සහ බෞද්ධ පශ්චාත්වවාදී ආයතනෙ පැහැදිලිව ප්‍රකාශ කරනවා PhD එකක් ගන්න ඕන නම් එන්න මෙහෙට MSc ගන්න ඕන නම් මෙහෙට එන්න නිවන් දකින්න මෙහෙට එන්න එපා. නිවනට වල කැපෙනවා. ඉතින් ඒ නිසා අද තියෙන අධ්‍යාපන ක්‍රමය මම ඔය මේ බුරුමේ ගිහිල්ලා ඇවිල්ලා මට වුණා අපේ යෝගාශ්‍රම සංස්ථාවේ ත්‍රිපිටක ධාර විභාගයට වාඩි වෙන්න. ඥානන්ද මාසේ hina වුණා. අවශ්‍ය නැහැ අයිසුතු පිස්සුද මේ උගන්නන කටියටත් පිස්සුනේ. මම මේ අවවාසක ප්‍රක් කරන්න හදනව නෙවෙයි. මම බිකු බෝධිට කිව්වා. ඊට පස්සේ කිව්වා ඔය ළඟ ඉන්න හාමුදුරු කෙනෙක් ඉගෙන ගනින් යන්න එපා. ඔය උගන්නන කිසිම කෙනෙක් මේ ආත්මේ නිවන් දකින්න වගේ දෙයකට බයයි. අපේ නිස්සන වනේ පළවෙනි ව්‍යවස්ථාව තියෙන්නේ in this life itself. මේ ජීවිතේ නිවන් දකින්න. ඒ නිසා හතරපත ගාතාවක්වත් ඉගෙන ගන්න එපයි කියලා තමයි ධම්මනිසන්ති හාමුදුරුවෝ දාලා තියෙන්නේ. නඩු දාන්න ගියා ඒ කාලේ පොත් කියවන්න එපයි කියලා. නමුත් අපි දැනට කරනවා අපේ ගරු කටයුතු ස්වාමීන් වහන්සේ අපිට කියලා තියෙනවා ඕන කෙනෙක් පැවිදෙන්න වෙනවා නම් අඩුවානේ අවුරුද්දක් තියන්න ගුරු ඇන්දලා. ඊට පස්සේ අවුරුද්දක් තියන්න සාමනීර භූමියේ. ඊට පස්සේ තමයි උපසම්පදා කරන්නේ. ඉතින් ඒ කාලේ අදාළ පොත්පත් ටික අපි කියලා දෙනවා. අපි ඒ නිසා ධර්ම ආයතනේ බොහොම ගෞරවයෙන් සදා සහෝදරෙක් විදිහට ඇසුරු කරනවා. ඒක කරනවා. නමුත් ඒ කෙරුවයි කියලා නිවනට ලං වෙන්නේ නැහැ. ඒක මම මේ ප්‍රසිද්ධ සභාවේ කියන්නේ මේවා කියන්න පුළුවන් නිස්සන්නමනේ විතරයි. අනිත් තැන් වල ඕව කියා ඒ පට්ටන් කතාදර කිය හිටියට ඒ දැනුම
දාසකත්වයෙන් හසුරව ගන්න දන්නේ නැහැ. දැනුමට මේ ස්වාමිත්වය දෙන්න හදනවා. දීපු ගමන් දැනුම අපි විනාශ කරනවා. අද තාක්ෂණයේ වෙලා තියෙන එක තමයි. දැනුම හම්බෙලා තියෙන්නේ වඳුරෙක් අතට. හොඳ දැලිපියක් කපා ගන්න. අද න්‍යෂ්ටික බෝම්බ පිළිබඳව බොත්තම තද කරන්න හම්බෙලා තියෙන්නේ පිස්සෙක් අතට. ඉතින් පිස්ස කොයිලායි තද කරයිද නැ උ කියනවා පුටින් කියනවා මේ දවස්වල මයිත් එක සෙල්ලම් කරන්න එපා. මගේ ඉවසීම සීමාවක් තියෙනවා. මේ තද කෙරුවොත් බොත්තම මුළු ලෝකෙම ඉවරයි. එන්න එපා. දැන් ගිල එහෙන් කුත්තු කරනවා මෙහෙන් කුත්තු කරනවා එහෙන් කුත්තු කරනවා මෙහෙන් කුත්තු කරනවා. ඒ මිනිස්සුන්ට තියෙනවා මේ නීවරණයන්ගෙන් තොර හිතක්. ඔය කියන විදිහ අවේරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි උන්ගේ අම්මගේ හත්මුතු පරම්පරාවවත් අහලා නැහැ. දවසට ගෑනු දෙන්නෙක් පාවිච්චි කරනවා. කරන හරියක් කරන්නේ වුණා ඔන්න මිනිහතේ පොත්තම තියෙන්නේ. ඉතින් අපේ දරුවන්ට දුගන්නේ ඔකුණු හරිප විතරමයි. මේ බාන භාවනාවක. ඉතින් මේ ශාන්තික මේ පොත අච්චු ගහන්න කියලා තමයි විශ්වවිද්‍යාලයෙන් අයින් වෙන්න උන් සිද්ධ වුණේ. මේ පොතේ මේ කටුසටහන ලිව්වයි කියලා. ඌව කරන්න එපා. ඌව කිව්ව හරියන්නේ නැහැ කියලා තමයි කිව්වේ. නමුත් සිවුර ඇරියට පස්සේ උනත් සමා වෙන්න විශ්වවිද්‍යාලය අතහැරලා ගියාට පස්සේ උනත් ඥානපෝණික හමුරුව ගෙන්නලා කියලා තියෙනවා මේක වටිනා අදහසක්. කරුණාකරලා ඉදිරිපත් කරන්න කියලා ස්වාමීන් වහන්සේ තමයි රචනයේ හරි ගස්සලා දුන්නේ. ස්වාමීන් වහන්සේ තමයි අච්චු ගැහුවේ මේක තමයි concept එක තමයි මුල් පොත. අවසානයේ තමයි ඒ ශාංශ මේක සිංහලට දැම්මේ. ඉතින් මේ ලංකාවේ මේ ඒතර රුසියාවේ ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් වල මේවා කතා කරන්න බෑ. ඒ නිසා අපි පුළුවන් තරම් පටන් අර ගන්න ඕනේ. අපිත් පුළුවන් තරම් ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගත්තේ නැත්නම් අපිට ඥානান্তර ලොකු ස්වාමීන් ඉන්න කාලේ කියන්නේ අපි කැලෑවැදලා ඉන්නේ හරක් හොරකම් කරලා කැලෙන් පොලිසියෙන් එළවන හින්දා වෙන්නද කියලා කට්ටිය හිතනවා. දැන් අපි හොන්දටම ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගත්ත මිනිසුන්ට බයින්න ඕනේ. ලොකු සංහසන් අපේ ලොකු සංහස මම මේ අපේ ලොකු ආමරිතන් කියන්නේ රාජකීය පඬිතුකමක් අපේ ලොකු සංහසට තිබුණේ නැහැ. ඒක පටෝප එකක්. ගල්දුවේ පඬිත් සංහසට තිබුණාද කියලා ඒත් මට දන්නේ නැහැ. ගල්දුවේ පඬිත් සංහසට තිබුණා. අපේ ලොකු සංහස මේ යන්තම් සන්තම් පදම් කරලා පන්දිසි වගේ පාස් කෙරේ. ඒව කෙරුවට පච පාස් වෙනවා නම් එක සැරේ සම්මාන සහිතව පාස් වුණා රාජකීය සම්මාන කියන. නැත්තම් දෙසරි තුන් සැරේ පාස් වෙච්ච අන්ද මම පාස් වුණේ SSC පන්ති දෙසරි තුන් සැරේ. ඒව එච්චර නම්බුකාර නැහැ. ඉතින් අපේ කට්ටිය ලොකු සාංශයට ලැජ්ජයි. මේ මට මේ රාජකීය පඬිතු කියනවලු අනිත් එක නිවන් ලැබේවා කියලා උන්දාන්ට නිවන් ලැබලා හිටියේ. එයින් කියන ඕන දෙයක් කියාගත්තා වයි කියලා. මම හිටියනේ අවුරුදු 2-3ක් මං හිටියා ඔය හැම කොනක්ම මිරික මිසලා ළඟට වෙලා හිටියා. හිටියට පස්සේ පුම්බනවා. කටුකුරුද ස්වාමීන් වහන්සේත් PhD එක කරේ නෑ. BS එක කරගෙන හිටියේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කියන්නේ මේ දැනුම තියෙන අය තුල මෙව නැති හැටි. මට ඊයේ පෙරේද එවලා තිබුණා ඊමේල් එකක් ස්වාමීන් වහන්සේ. ඒක බලන්න කියලා මට ඉවර බලන්න බෑ අපිරිය බලන්න. මේ මොලේට එක එක බලපෑම් කළා මේ මනුස්සයා ලව්ව ඕන දෙයක් කරවා ගන්න පුළුවන් දැන්. පොඩි ළමයි අර කම්පියුටර් ගේම්ස් තියෙනවානේ. ඒ ගේම් එක ළමයාට දීලා ඒ ළමයාගේ ඇඟිලි හසුරවන්න පුළුවන් මේ බොත්තම් තද කරන හැටි. එතකොට ගේම් එක දිනවන්න පුළුවන්. මුකුත් නැ තන්නේ කර පිස්සු. ඒ ළමයා ලව්ව ඕනේ දෙයක් කම්පියුටර් ගේම් හර මේකට කියන්නේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියලා. ඒ කියන්නේ නවීන තාක්ෂණ. අද ළමයි හරි දක්ෂයි. ඒ නිසා ළමයි සත්තු මිනිස්සු අඳුරන්නේ අම්මා තාත්තා අඳුරන්නේ කම්පියුටර් එක තමයි දන්නේ. ඒක හරි ගසන්නේ ඒ පිටරට අවුරුදු 20කට කලින්. ඉතින් අද ගහලා කොහේ යනවද කියලා දන්නේ නැහැ. බද බුද්ධ ධර්මයටත් ඒකමයි වෙලා තියෙන්නේ. මේක හසුරුවා ගන්න දන්නේ නැහැ. මේක මහා කැපෙන ආයුධයක්. අර ස්වාමීන් වහන්සේ පටන් ගන්නකොට කිව්වා වගේ මේ සංඝයාට විහිළු කරන්න එපා. සෙල්ලමක් නෙවෙයි. සමගි සංඝයා කියන්නේ අද අපිට බුද්ධ රත්නේ නැත්තම් ධර්ම රත්නේ රකින්න තියෙන ඔච්චරයි. ඉතින් ඒකට පිස්සු කෙන සංඝයා ඉන්නවා කරන්න දෙයක් නැහැ. නමුත් දන්නේ නැතුව මේකටත් අත තිබ්බොත් ඒනම් ඉතින් 33000 හැල්ලුවා තමයි. ඉතින් ඒ නිසා ඥානන්ද සාංශ මේක පොඩ්ඩක් උස්කලා තිබ්බා. අපේ ඥානාරාම ස්වාමීන් වහන්සේට සම්පූර්ණ වේදිකාව දුන්නා. ඉතින් මේ ටික හොඳක් උනේ මේ ටික නිවනේ නිවීමේදී එලි දැක්වා. ඉතින් එලි දක්වලා දේශනා 32කින් සරල කරලා පෙන්නවා. පෙන්වුවාට මේ ඒක හුඟව දෙනකොට තාම තේරුම් ගන්න බෑ. මාත් දන්නේ මමත් මේ 33 වතාවක් විතර කියවලා තමයි ඊටත් වැඩිය වතාවල් කියවලා තමයි මට දැන් මේ යන්තම් තේරෙන්නේ අපි කොච්චරක් මේ පෘථිවිය අල්ලන ගැලපෙනවද ගැහෙනවද පඨවි ආපෝ තේජෝ අල්ලන ගැහෙනවද. ඉතින් ඒක මඤ්ඤණා කරන්නේ නැතුව ප්‍රපංච කරන්නේ නැතුව විතක්ක කරාට කමන්නේ.
විතක්ක කෙරුවේ නැත්නම් අපි අල්සයිමර් හැදිලා පිස්සු වැදුනායි කියනවා. විතක්කේ තියෙනවා මං ඉන්නේ පෘථිවිය බව දන්නවා. සක්මන් කරනකොට පඨවි ධාතුව පරියන්කයට වැඩි වැටෙනවා. පරියන්කේදී වායෝ ධාතුව වැටෙනවා. ඊව ටික දැනගන්න ඕනේ. හැබැයි මේකෙන් මේ කතන්දර හදන එක දිගින් දිගට ඉතින් ඒ ටික ලස්සනට සුද්ධ කරලා දුන්නා. ලොකු සංසීන කාලේ ලොකු කලෙලියක් තිබුණේ නැහැ. මු ඥානරම සංසී කරලා දුන්නා. අද යෝගාසනසය කිසිම තැනක නැහැ. මම මේ වැඩිහිටි ස්වාමීන් වහන්සේ ඉස්සරහ තියාන කරන්නේ. තණ්ඩි කර පිහිය තියෙනවා මුවාත නැහැ. හැබැයි නැත්තේ නැහැ. අපි මෙහි තියානින්. අපි අන්ධහැර පාලා කරනවා. අපි කියන්නේ හරි කියලා හිතන අපි මේ කරන්නේ. වරදින්න පුළුවන්. ඒකයි ස්වාමීන් වහන්සේගේ වැඩම කිරීම අපි අගය කරන්නේ. වරින් වර ඇවිල්ලා මේ කරන වැඩ සාසන විලෝපනයක් නෙවෙයි කියලා පෙන්නඳ. ඒකට හදපු යෝගාශ්‍රම සංස්ථාවට ඕක වුණා නම් රාමඤ්ඤනිකාය ගැන කුමන කතාවද? අමරපුරසියන්නිකා ගැන කුමන කතාවද? හැබැයි අපි කවදාකටත් වැඩිය යෝගාශ්‍රම සංස්ථාවේ නිසන්වනේ හැම නිකායත් එක්කම යාළුනා. ඕනම ලොකු අහම්තු කෙනෙක් ගාවට මට යන්නත් පුළුවන්. මම යන්නේකත් යනවා. ගිහිල්ලා මගේ වැඩේ කරගන්නවා. හැබැයි ඔය ඉහිර ගනුදෙනු කරන්න නෙවෙයි මේ වැඩේට. ඒ නිසා මේ අපි මේ කතා කරන කාරණාව එදා බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොටත් සංඝයාත් කැමැති වෙලා නැහැ. මේ සූත්‍රයේ දේශනා කර ඕක ඇරානේ කැම සූත්‍රයක්ම දේශනා කොට. ඔව්. නොතේරෙන්නත් වගේ ඒගොල්ලන්ට බ්‍රාහ්මණ අදහස් වගේ තිබුණ නිසා ඉතින් අටුවචාන් වහන්සේ කියනවා නිතරෙන්ට දේශනා කරයි කියලා. ඉතින් අපි ඊට වැඩිය තේරුම් ගත්තා කියලා අපිට කියන්න බෑනේ මේවා කැමැති නෑ කියනවාට. වික්ෂුවත් කැමැති නෑ. කැමැති ඇති මුස්ලිම් කාර්යෝ. කැමැති ඇති Hindu කාර්යෝ. මේ ටික කියන්න බෑනේ දැන් ওই Hindu ශාස්ත්‍රීය අද්වෛත වේදාන්ත දන්නේ මේ ඔක්කොම දන්නවා. අද අද්වෛත වේදාන්ත ඉගෙන ගන්න මේ කවුද මේ ශංකරාචාර්යගේ ධර්ම ඉගෙන ගන්න කෙනා මෙව්වා බාලාංශ පන්ති උගන්වන්නේ. අපේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාට මේක තේරෙන්නේ. හැබැයි භාවනා කරන එකට වෙන පැත්තක් තියෙනවා. මොකද පටවියාපෝ තේජොත් එක ටිකක් අපිට හුස්මත් එක්ක පරියන්කත් එක්ක සම්බන්ධ වෙනවානේ. අන්න ඒත් එක්ක බලලා මේ ලයිස්ට්ුවේමයි ඔය රූප ධානය, අරූප ධානය ඊට පස්සේ අහන දකින්න දේවල් අවසානයේ නිවනත් සංකල්පයක් කියන එක. අවසානයේ නිවන සංකල්පයක් කියන එක තේරුම් අරලා දෙනකොට ඉතින් කටුකුරුද්ද සංසිත සෑහෙන අපහසුවකටපත් වුණා. යෝගානන්ද සංස්ථාවේ හිටපු ලොකු සංස්ථා කවුරක්වත් කැමති වෙන්නේ නැහැ. ගල්දුවේ පණ්ඩිත සංස්ථාවේ කැමති වුණා. ගල්දුවේ පණ්ඩිත සංස්ථාව කවදාකවත් මේ කෙරුවේ නැහැ. හැමදාම ගියාම දිනපොතක් ගෙනත් දීලා ඥානන්ද සංස්ථාවට සලකනවා මේ යත්තන්ට සලකලා තියාගන්න ඕන කියලා වස් අඩුයි. මොකද වස් ප්‍රතික්ෂේප කරපු නිසා. අනික් යත්තන්ට ඉච්චර වැටහුනේ නැහැ. මයිත් එක ටිකක් ගැටුණා. කටුකුරුද්දේ. ඉතින් මම මේවා තේරෙන්නේ නැති නිසා මම ගිහිල්ලා මේ අභියෝග කරනවා. හැබැයි ඉතින් ඒකෙන් තමයි අල්ල ගන්න පුළුවන් උනේ. ඉතින් ඒක නිසා අපි මාතෘකාව විවෘත කරුවා විතරයි. තව විනාඩි 5ක් විතර තියෙනවා. තව කාට හරි වෙන මොනවාරි කියන්න කරන්න තියෙන දේවල් තියෙනවනම් තාකච්ඡාවේ නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා හිටිනවා. තව ටික ඉස්සරහට යන්න සාරයි. පුළුවන්. සංඥාව පමණක් පිහිට කොට ඇති අශෘතවත් පෘථග්ජනයා ඉහතකී සංකල්ප 24 සිතට එන අරමුණු වශයෙන් හඳුනා ගනී. එසේ හඳුනාගෙන විභක්ති රටාව අනුව ඒවා පිළිබඳව මඤ්ඤණා කරමින් ඒවා ගැන සතුටු වෙයි. පිරිසිඳ දැනීමක් ඔහුට නොමැති බැවිනි. හුදු ඉන්ද්‍රිය අනුභූතියේ වසඟයට ගිය ඔහු තණ්හා මාන දිට්ටි ප්‍රපංචයනට අවනත වේ. සංකල්පයක් මතු කරගත් පසු එය පරිහරණයේ පහසුව තකා සුඛනම්ය කර ගැනීමට ඔහු පෙළඹෙයි. භාෂාවක මූලික ලක්ෂණ වන විභක්ති හා වරණැගිලි උපයෝගී කරගනී. භාෂාවේ ව්‍යාකරණයත් ස්වභාව ධර්මයේ ව්‍යාකරණයත් අතර සම්බන්ධීකරණයක් මතු කරගෙන ප්‍රපංච ජාලයන් ගෙතීමට ඔහු පටන් ගනී. මේ නිසාම මම සංස්කෘත ඉගෙන ගන්න පටන් ගත්තේ. ස්වාමීන් වහන්සේලා තමයි අපිට පාලි ඉගෙනුවේ. එතකොට ඒත් මම කටපාඩම් කරන්න ගියේ නෑ. මොකද මට කටපාඩම හිටින්නේ නෑ. බුද්ධං බුද්දේ බුද්දේන බුද්දේ බුද්දේවි කියලා කටපාඩම් කරනවා. ඒක හත් ආකාරයට වර්ණනා කරනවා. ඉතින් ඒ වගේම එකක් සංස්කෘතෙත් කරනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ හුඟදට විසිල්ලෙන් අපිට කියලා දෙනවා මේ එක වචනයක් ගත්තාම නාමපදයක් ක්‍රියාපදයක් ඒක වර්ණගෙනකොට අපි මේක බුදුන්ගෙන් බුදුන් කරන කොටගෙන ආදි වශයෙන් මේ බුදුහාමුදුරු අල්ලන්න ගෙත්තම් කරන හැටි. ඒක තමයි මේ කියලා කියන්නේ. පටවින් මඤ්ඤති පටිවින් මේති මඤ්ඤති පටවියා මඤ්ඤති පටවිතා පටවිතෝ මඤ්ඤති.
ඔය ව්‍යාකරණ හතෙන් හතරක් විස්තර කරනවා කෙලෙස් උපදින හැටි. ඕනෙම එකක් අරගෙන අපි වර්ණනගනවයි කියන්නේ ඒක ඛණ්ඩ කරගන්න හද එකක්. කබර ගෝයා තල ගෝයා කරගන්න කතාවක්. ඉතින් ඒක හොඳටම කටපාඩම් කරන්න ඕනේ මොග්ගල්ලාන ව්‍යාකරණයේ මේ අනිත් එක මොකද්ද? නෑ මොග්ගල්ලාන සහ මේ කච්චායන ව්‍යාකරණ දැනගන්න. බුරුමේ රටේ ඕනෙම පොඩි ළමයෙක්ගෙන් අහුවොත් ඒව කියන්න දාන්න. ඉතින් ඒ කියන්නේ මේක ප්‍රපංචයක් හදාගෙන ඒකෙන් දිගින් දිගට යන එක. ඉතින් මම අන්තිම විරුද්ධ වෙලා හිටියා මට කොහොමවත් ඉංග්‍රීසි භාෂාවවත් බැරි මම ව්‍යාකරණ කැමති නැහැ. ඒ නිසා මම යටහත් වෙලා මේ දවස්වල ගිහිල්ලා සතියන්තේ ඉගෙන ගන්නවා සංස්කෘත භාෂාව. ඒක තමයි ඔය ඕකේ ඉහළම කෙලවට ගිය එක. ඉතින් ඒකට ගියාම තේරෙනවා ඕනම දෙයකින් ඕනම සංස්කෘත නිබන්ධනය සාහිත්‍ය නිබන්ධනයක් හදාන්න පුළුවන් සත්ත පහකට වටිනා දෙයකින්. හැබැයි හැදුවොත් කාටවත් දොස් කියන්න බෑ. මොකද ව්‍යාකරණ අනුකූලයි. හැබැයි හරපද්ධතියක් ඇත්තෙම නැහැ. ඇත්තෙම නැහැ. දැන් ලෝකයන්නේ ව්‍යවහාරේ. සංස්කෘත පොත්වල තියෙන ගොඩක් ව්‍යාකරණ නම නැති. ඒකේ තමයි මේකෙත් පෙන්වන්නේ. ඒ ස්වාමීන් වහන්සේ කරන නිසා වචනයක නිරුත්තිය පද වරණගිලි දැනගන්න ඕනේ. හැබැයි දැනගන්නවා කියලා කියන්නේ මේ ව්‍යාකරණ මේ සංකල්පයක් එහෙම නැත්නම් අපි කියොත් විතක්කයක් ප්‍රපංච කරන හැටි. කතන්දර ගොතන හැටි. ඉතින් ඒක දන්නේ නැතුව කතන්දර ගොතන්න ගියාම එකක් සිද්ධ වෙනවා නිවන අවබෝධ කරන්නේ ඕන දෙයකට ඕනේ ප්‍රභූ සභාවක ඉන්න පුළුවන් නමුත් නිවනෙන් ඈත් වෙනවා. නමුත් ඒව මොනවාක්වත් නොදැන හිටපු සුනීතලා එහෙම නැත්නම් ඒ වගේ කට්ටිය නිවන් දැක්කා. ඒ කාටවත් ව්‍යාකරණ පිළිබඳ හැඟීමක් මොකක්වත් තිබුණේ නිවන් දකින්න. තේරෙනවා නිවන් දකින්න ස්වාමීන් වහන්සේ පාවිච්චි කරා වචන දෙකක් මේ සමූහයක් එක්ක ඉන්නකොටයි මෛත්‍රිය අපිට අවශ්‍ය කරන්නේ. සමූහයක් එක්ක ඉන්නකොටයි අපිට ද්වේෂ නොකර ඉන්න වෙන්නේ. තනියම ඉන්නකොට අපිට අවශ්‍ය වෙන්නේ නැහැ නේ. නමුත් එතනදී පටලවා ගන්න නැති වෙන්න අපිට ව්‍යාකරණ අවශ්‍යයි. නමුත් නිවන් දකින්න එහෙම ව්‍යාකරණික අවශ්‍යතාවයක් නැහැ. එහෙමනම් ඔය පටාචාරාවට අඟුලිමාලාට ව්‍යාකරණේ පාණම් කරලා දෙන්න බෑ. බුදුහාමුදුරු ඉස්සර වෙලා අඟුලිමාල දැකත කඩුව බිම තියපම් පන්සිල් ගනින් පොඩ වාඩි වියන් කිව්වනගේම සලකනවා අඟුලිමාල. ඒවා මොකක්වත් නැහැ. වචනේ කිව්වා තේරුම් ගත්තා. හැබැයි පස්සේ ඉගෙනුවා. ඒ නිසා මේ තියෙන විදිහට වචනයක් විභක්ති අනුව වරණගනකොට එක එක නකච්ඡායන කියනවා මෙහෙමයි කියලා මොග්ගල්ලාන කියනවා මේකයි කියලා මේකයි බුදුහාමුදුරු කිව්වේ කියනවා. ඉතින් අපිට කොයි එකකට වදින්නේ කියලා සැකයි. අය දෙන්නම අයියලානේ. හැබැයි ලංකාවේ මේ මොග්ගල්ලාන ක්‍රමේ කරන්නේ මම හිතන්නේ මේ ගඩලා දින සම්නේ දෙකච්ඡායන ක්‍රමේ සන්ත අපි කච්ඡායන ක්‍රමේ. බුරුමේ මොග්ගල්ලාන ක්‍රමේ. ඒ රූප සිද්ධියම ඒ පොත් එව්වට ලියවිච්චා. ඒ පොතක් අත ගෑවත් වදිනවා මේ මිනිස්සු. ඒ තරම් හරි ගැඹුරක් තියෙන. ඒ තරම් මිනිස්සු වෙලා ගන්නවා. නමුත් ලංකාවේ තරම් විචක්ෂණ බුද්ධියක් නෑ අයයිට. අභිධර්මයේ දන්නවා. ඉතින් ඒ වගේ මෙවයිදී ඒ වටවලල්ලේ ගෙනියන්නේ නැතුව නිවන් දකින්න බෑ කියන එක බුරුමේ ඥානිද ස්වාමීන්සෙත් මට කිව්වා. ධම්මජීවම් පොත් කෙලිම කියවන්න එපා. ඉස්සල්ලාම භාෂාව ඉගෙනගෙන පෙලාටුවාව කියලා පස්සේ බුද්ධ වචනේ කියවන්න නැත්තම් තේරෙන්නේ නැති වෙයි කියලා. ඒකට මම ඇත්තටම කියවලා ඉවරයි ත්‍රිපිටකේ. ඒ නිසා මොනවාක්වත් ප්‍රශ්නයක් උනේ නැහැ. ඉතින් ඒකෝට මේ මනස 60 පිළිලා ඉවරයි. භාවනා කරන්න වෙලාවක් එන්නේ නැහැ. නිසන්වනේ කිව්වේ කිසිම පදයක් ඉගෙන ගන්න එපා. වරෙන් ධර්ණේ ගහගනින් භාවනා කරන්න. ඉතින් මේ දෙක අතරේ එnde ඉස්සෙල්ලා මම දැනගෙන හිටපු නිසා, ගිහි කාලේ දැනගෙන හිටපු නිසා අපි ලොකු සාමිච්චත් කවදාකවත් එහෙම මේ බලපෑම් කරන්න යන්නේ නැහැ. පොත්පත් කියවන්න ඕනේ, ව්‍යාකරණ කරා. එහෙම එකක් තිබුණේ නැහැ. ආවොත් අපේ ලොකු සාංශ මේ ලොකු සාංශ වැඩි අපේ ලොකු සාංශික දැනුම ඉහළයි. භාෂා ව්‍යාකරණ සංස්කෘත වගේ හැම එකකම අඩු ගානේ ගාථා බන්ධනය කරන්න තරම් තිබුණා. නමුත් අපිට බලපෑම් කරේ නැහැ. මගේ තියෙන උමනාට තමයි ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා නැත්නම් ස්වාමීන් වහන්සේ මට අනුකම්පා කරලා ඒවා ඉගෙනුවා. මම එච්චර හොඳ දක්ෂ ශිෂ්‍යෙක් නෙවෙයි. කෙසේ නමුත් මම තාම ඉගෙන ගන්නවා මේක පචයක් කියලා පෙන්නන්නේ. පාවොක්‍රමයේ ඉගෙන ගත්තේ තන්නේ ක්‍රම බොරුව කියලා පෙන්නන්නේ. පාවොක් පිටු 1000ක් පරිවර්තනය කරුවා මම සිංහලට පචයක් තියෙන කියන්නේ. කාටවත් නැහැ කියන්න බැරි නෑ. හොඳ හැම වචනේම මම පරිවර්තනය කරලා තියෙනවා. මහසී ක්‍රමයේ ඊට පස්සේ මම පරිවර්තනය කරුවේ අග්ගඤ්ඤාමතුරු කිව්වා අනේ සෝංශ උත්තරේකේ මහසී ක්‍රමයට පරිවර්තනය කරන්න ඒක තමයි බඩු තියෙන්නේ. ඉතින් මේ සංස්කෘතත් මම ඉගෙනගන්නේ ආදරයකට නෙවෙයි. අර හීන් තනින්ම අල්ලලා මිරිකන්න පුළුවන් දැනගත්තාම. ඉතින් ඒ නිසා මේ
මේ ඥානানন্দ සාංශලා අපිට දීපු ඒ ගැම්ම නිසා තමයි අපිට ඉදිරියට යන්න පුළුවන් උනේ. මොකද හේතුව මේ ව්‍යාකරණ භාෂාවල් ඉගෙන ගන්නවා කියන එකයි නිවනයි කියන එකයි අතර ලොකු වෙනසක් තියෙනවා. මොකද නිවන පිළිබඳව වුණත් ප්‍රපංච කරන්න ඉඩ තියෙනවා ඔය තාලෙට ගියොත්. ඒක නිසා අපි ඉදිරියට තියමු. ඡේදය අවසන් කරනවත් අනුසාරස. නිවන් පිළිවෙතෙහි අප්‍රමාදීව යෙදෙන භික්ෂුවට යටකේ සංකල්ප පිළිබඳව ධර්මානුකූල වූ පිරිසුදු උත්කෘෂ්ඨ දැනුමක් ඇති බැවින් ඔහු විභක්ති රටාව අනුව ගිය මඤ්ඤණාවන්ගෙන් වැළකී සිටීමට යත්න දරයි. ඔහු පිළිබඳව කියවෙන්නේ ඒ ශික්ෂණය තුළින් ඔහු පිරිසිදු දැන ගැනීමට ලංවන බවයි. රහතන් වහන්සේලා සහ තථාගතයන් වහන්සේ ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අභිඥා ලබාගෙන පිරිසිදු දත් බැවින් මඤ්ඤණාවලට ඇදී යාමට තරම් විභක්ති ව්‍යාකරණ ආදී සංකල්ප රටාවනට මුලා නොවේති. පරිඥාව නම් වූ පූර්ණාවබෝධය ඔවුන් සතුව ඇති බැවිනි. සූත්‍රයේ ප්‍රපංචන පදයේ සඳහන් නොවෙතත් බුදුගොස් හිමියෝ සූත්‍රයට ඒ පදයේ අදාළ වන බව හරිහැටි වටහාගෙන මෙසේ එයට අවධානය යොමු කරවති. එක ඊළඟ පැත්තක්. දැන් අපි මෙතනින් අපේ පැයේ සාකච්ඡාව සමාප්ත කරනවා. මේ අනුමೋದනාවේ පහළි කුටියටම දෙමුනේ. පහළි කුටිය අවසරයි. අතිපූජනීය යෝගාශ්‍රම සංස්ථාවේ සභාපති මාහිමිපාණන් වහන්සේගෙන් අවසරයි. නිස්සරණ වන සෙනසුනේ වැඩ සිටින පූජනීය නායක මාහිමිපාණන් වහන්සේගෙන් අවසරයි. පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. අද විශේෂ දවසක්, විශේෂ සාකච්ඡාවක්. ඉතිහාසයට අපි ගියා. අතිපූජනීය අපවත් වී වදාළ මහෝපාද්‍ය ඥානාරාම මාහිමිපාණන් වහන්සේගේ සෙවණේ ළඟින් ඇසුරු කර උත්තමයන්න් වහන්සේ කෙනෙක් මේ අප අභියස වැඩ සිටින්නේ. පුල්ගස්සෝයිට සෙනසුනේ නායක මාහිමිපාණන් වහන්සේ. දහසකට වැඩි මහා සංඝරත්නයක් යෝගාශ්‍රම සංස්ථාවේ වැඩ සිටිනවා. දෙවැනි ස්ථානයේ ධර්මයෙන් මහා සංඝරත්නයේ බවට පත් කරමින්, පැවිදි කරමින්, උපසම්පදා කරමින්, ඒ වගේම ධර්ම දේශනා කරමින්, ධර්ම සාකච්ඡා කරමින්, කමඨහන් දෙමින් මහත් වූ මහඟු සේවයක් බුද්ධ ශාසනයටත් යෝගාශ්‍රම සංස්ථාවටත් සිද්ධ කරන උත්තමයන්න් වහන්සේ කෙනෙක් මේ මොහොතේ ඉදිරියෙන් තබාගෙන වඩා හිඳුවාගෙන අප හැම දෙනා විසින් එකතු වෙලා ධර්ම සාකච්ඡාවක් පැවැත්වුවා. මේ තුලින් ජනිත වුණු පින ඒ උත්තමයන්න් වහන්සේට වින්සත් සතවස්සාදී කාලයක් නිදුක් නිරෝගී සුවයෙන් සුවසේ ගුණධර්ම වඩාගෙන පාරමී පුරාගෙන නිවන් දකින්නට ධර්මයේ සාක්ෂාත් කරන්නට ශක්තිය බලය ධෛර්යය ලැබේවා කියලා අපි සාදු කියලා අනුමෝදන් කරමු. මේ අවස්ථාවේ විශේෂයෙන්ම අවුරුදු 30කට එහා ඉතිහාසයක් ගැන සිහි කරනකොට අතිපූජනීය කටුකුරුන්දේ ඥානානන්ද ස්වාමීන් වහන්සේ සම්බන්ධ වුණා. අපවත් වුණත් සම්බන්ධ වෙලා ඒ උත්තමයන්න් වහන්සේගේ ග්‍රන්ථයක් ඉදිරියෙන් තබාගෙන මේ ධර්ම සාකච්ඡාව පැවැත්වුවේ. ඒ උත්තමයන්න් වහන්සේත් කොතැනක හිටගෙන සාදු කියලා අනුමෝදන් වෙලා නැති සැප ඇති වී ඇති සැප වැඩි වී සැපෙන් සැපයටපත් වී නිවෙනින් සැනසේවා කියලා පින් අනුමෝදන් කරමු. අප සෑම දෙනා විසින් අත්පත් කරගත්තා වූ සියලු පින් අපටත් ලෝවැස් සැමටත් නිවෙනින් සැනසෙන්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා තබාගෙන ගාථා සජ්ජායනා කරලා පින් අනුමෝදන් කරමු. සද්දනගා ගාථා කියමු. ittavata jamhe sambhatam punya sampadam